සුබෝදයසලක සියලු දෙනාට අපේ උන්වහන්සේගේ පාදමාවක නැගී සිටිමු. ආමේන් ආමේන්. උන්වහන්සේ කියනවා දෙන්නේ කෝ තුන් දෙනෙක් උන්වහන්සේගේ නාමයෙන් රැස්වෙනවද උන්වහන්සේ අප මැදේ වැඩ වසනවා කියලා. හලෙලූයා. අපි විශ්වාසවත් කරන එකදී තමයි උන්වහන්සේ අප මැදේ වැඩ වසන දෙවියන් වහන්සේ. උන්වහන්සේ ලෑස්තිව සිටින ඔබත් මාත් වෙනුවෙන් මැදිහත්කාරකම් කරනවා. හලෙලූයා. ආමේන් ආමේන්. අපි උන්වහන්සේ මේ කාලේ තුන් කාලේ අපි බාර කොට අපි යාඥා Hallelujah, Swami Prasansavi. Swami Sutivantu වෙන ඔබ වහන්සේ. ඔබ අප සමග සිටින දෙවියන් වහන්සේ නිසා මගේ දේව ස්වාමී. මගේ දේව ස්වාමීන් අපි වාසයට යාඥා කරනවා. ඔබ වහන්සේ මේ කාලේ අපි බාර කරනවා මගේ දේව ස්වාමී. ඔබ වහන්සේ අප මැදේ වැඩ වසමින් ඔබ වහන්සේගේ ස්පර්ශය, ඔබ වහන්සේගේ ආලේපය, ඔබ වහන්සේගේ අභිමුඛත්වය, ඔබ වහන්සේගේ ස්ථානයේ පිළිගෙන ගිය මරව මගේ දේව ස්වාමී. මගේ දේව ස්වාමී අපි මොන වාතාවරණයකින් ආවත් මොන කම්කටොළු ප්‍රශ්න කරදර මැදින් ආවත් මගේ දේව ස්වාමී අපි මේ දේවල් පස කළා අපි ඔබ වහන්සේගේ නාමයට අපි ඔබ වහන්සේව මුළු හදවතින් අපි ඔබ වහන්සේව සොයනවා ස්වාමී අපිට ඕනේ ස්වාමී ඔබ වහන්සේ සමග තව අලුත් සම්බන්ධකමක් ගොඩනගන්න මේ කාලය තුළදී මගේ දේව ස්වාමී ඔබ වහන්සේගේ නාමයට බාරයි ඔබවහන්සේ පටන් ගන්න සිට අවසානයේ දක්වා මගේ දේව ස්වාමීන් වහන්සේ අපමණ අප තුළ ක්‍රියා කරන්න. අප තුළ ක්‍රියා කරන මැනව. ඔබවහන්සේගේ ස්පර්ශයෙන් නිදහස් කළ මැනව. ඔබවහන්සේගේ ආලේපයෙන් නිදහස් කළ මැනව. සෑම ජීවිතයක් සෑම ආත්මයක් ඔබවහන්සේ බාර කරනවා මගේ දේව ස්වාමීන්. නාසයේ යේසු ක්‍රිස්තුස් වහන්සේගේ අති බලවත් උතුම් වූ නාමයෙන්. ආමේන් ආමේන් ආමේන්. හalleluya.
वासी कुर्से पूजा करे ඔබ මාත් වෙනුවෙන් පෞකාරව සිටින ඔබත් මාත් යලවවා වූ දෙවියන් වහන්සේ හලෙලූයා ස්වාමීන් වහන්සේ හලෙලූයා හලෙලූයා ස්වාමී ඔබ වහන්සේගේ ප්‍රේමයේ කෙතරම් මහත්ද මගේ ස්වාමීන් වහන්සේ ජීවිතයක් දුන්නා වූ දෙවියන් වහන්සේ ඔබ කිසිම බලාපොරොත්තුවක් නැති ජීවිත වලට බලාපොරොත්තුවක් තියෙන දෙවියන් වහන්සේ සුඛිමන්ත වේවා ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේගේ අප සෑම ජීවිතයක් පවිත්‍ර කරනවා වහන්සේ ආනේ දුක වෙනවා මගේ ස්වාමී
ඔබ විශ්වාස කරනවා නම් සභාව අපි මොහොතක් කරන් මම ඔබේ ඉල්ලාස් ඔබේ හදවත විවෘත කරලා ඔබේ මුඛය විවෘත කරලා ඔබ මේ උදෑසන අපේ දේශයට ආශිර්වාදයෙන් නිදහස් කරනවා කුසල ගුණාසික වචනේ කියනවා අපේ වචනයට බලය තිබෙනවා කියලා වචනයට පුළුවන් දේවල් වෙනස් කරන්න වාතාවරණය වෙනස් කරන්න තත්ත්වය වෙනස් කරන්න ඒ නිසා මේ උදෑසන අපි ප්‍රකාශ කරමු යේසුස් වහන්සේගේ නාමයෙන් අපි ආශිර්වාදය ප්‍රකාශ කරමු මේ උදෑසන හalleluya රාමක සියන්දලා රාමකසෝ රියන්දලා රාමක ශාන්දලා රාමක සෙන්දරේ කියලා රාමක ශාන්දලා රාම මරියන්දරේ කියනමක සියන්දලා ස්වාමීන් වහන්සේ ආශා කරන යේසුස් වහන්සේගේ නාමයෙන් යන්නේ මේ උදෑසන අපි දන්නවා අපි නමස්කාර කරන දෙවියන් වහන්සේ ඔබ වහන්සේ විශ්වාසවන්තයි ස්වාමීන් ඔබ වහන්සේ ජීවමානයි මේ අපි ආශා කරන මේ උදෑසන අපේ උතුම් දේශය අපි ඔබ වහන්සේ වෙත ගෙනෙනවා ස්වාමීන් අපි දන්නවා ඔබ වහන්සේට පමණයි සියල්ල වෙනස් කරන්න පුළුවන් ස්වාමීන් මනුෂ්‍යයන් බොහෝ දේවල් කර තිබෙනවා ස්වාමීන් මනුෂ්‍යයන් බොහෝ ක්‍රියාකාරකම් කර තිබෙනවා මේ තත්ත්වයන් වෙනස් කරන්න නමුත් ස්වාමීනි අපි දන්නවා ඔබ වහන්සේට දිව්‍යමය සැලැස්ම අපගේ දේශය ගැන තිබෙනවා ස්වාමීන් අපි ආශා කරනවා මේ උදෑසන යේසුස් වහන්සේගේ නාමයෙන් ස්වාමීන් ඔබගේ හස්තය මේ දේශය මත නිදහස් කළ මැනව ස්වාමීන් අපි ආශා කරනවා මේ දේශයේ පාපය ගැන අපි වහන්සේගෙන් සමාව අයදිනවා ස්වාමීන් අපිට කමා කළ මැනව ස්වාමීන් මේ දේශයේ තිබෙන සෑම අපරාධ ගැන අපි වහන්සේගෙන් සමාව ඉල්ලනවා ස්වාමීන් මේ උදෑසන වහන්සේ අපේ දේශය පවිත්‍ර කරන්න කියලා අපි ආශා කරනවා ස්වාමීන් උත්තර සිට දකුණට නැගෙනහිර සිට බස්නාහිරට ඔබ වහන්සේගේ අභිමුඛය නිදහස් කොට මේ දේශය සුවපත් කරන්න කියලා අපි ආශා කරනවා ස්වාමීනි අපි ගැලවීම උදෙසා අපි ආශා කරනවා ස්වාමීනි ගැලවීම නිදහස් කළ මැනව ප්‍රේමය නිදහස් කළ මැනව බලාපොරොත්තු නිදහස් කළ මැනව ස්වාමීනි සමාදානය නිදහස් කරන්න කියලා අපි ආශා කරනවා දැන් ඔබ යුතුම් දායක මේ දේශ අපි පාර කරමු සිල් ගෞරවයත් සිල් මහිමයත් අපි වහන්සේට දෙනවා උතුම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමේන් අපි මොහොතක් කරන් දැන් අපි සිටින ස්ථාන අපි දායක ස්වර්ගයේ දෙසලොස්සමු අපි උන්වහන්සේගේ හස්තේ අපි පාරමිය උදෑසන මක්නිසලක කීදෙනෙක් විශ්වාස කරනද ඔබට දෙවියන් වහන්සේ යම් කිසි දෙයක් තබා තිබෙනවා මේ දේශය උදෙසා කරන්නේ අප දේශය උදෙසා කරන්නේ නිසා අපේ හදවත අපි උන්වහන්සේට බාර කරමු මොහොතක් කරන් මංගලස්ම ඔබේ සිටින ස්ථානයේ බ්‍රාහ්මණ භාෂාව තිබෙනවා නම් බාණ්‍ය භාෂාවෙන් උන්වහන්සේ නමස්කාර කරනවා විශ්වාස උන්වහන්සේගේ ආලේපය උන්වහන්සේගේ අභිමුඛය උන්වහන්සේගේ මහිමය මේ ස්ථානයේ උන්වහන්සේ නිදහස් කරන්න යනවා හalleluya රාමක සියන්දලා රාමකසෝ රියන්දලා ශාන්දලා රාමක සෙන්දරේ කියලා මම රියන්දලා රාම එරිකෙමේ මම ශාන්දලා මම ශාන්දරේ කියලා මම ශාන්දලා මම ශාන්දරේ ඔබේ වන්දෝසම හalleluya hallelujah එරෙකෙසෝ රිබා මම ශාන්දරේ කියලා මම ශාන්දලා මම ශාන්දලා
ඔබ වහන්සේගේ ස්වාමීනි සරණේ ශක්තිය තුල සිටින්න ස්වාමීනි අපට කරුණාව තුල මැනව. ස්වාමීනි ඔබ වහන්සේගේ අනාර්ග වූ බලවත් වූ අභිමුඛයෙන් ස්තුතියි. ඔබ වහන්සේගේ වචනයෙන් දැන් අපට කතා කරන්න. ඔබ වහන්සේගේ වචනයෙන් අපට සේවය කරන්න ස්වාමීන් වහන්සේ මේ අනාර්ග සෙනඟට ඔබ වහන්සේ කතා කොට දිරිමත් කළ මැනව මන්ද මේ අවුරුද්ද දෙවිදුන්ගේ අවුරුද්දයි. මේ අවුරුද්ද ඔබ වහන්සේ දුන්න අවුරුද්දයි. මේ නව වසර තුල මේ අලුත් ස්වාමීනි මේ දෙවිනි සතිය තුල අපි එක්කක් තීරණය කොට තිබෙනවා. 2022 දී ඔබ වහන්සේගෙන් අපි ඈත් වෙන්නේ නැහැ. අපට ශක්තිය දෙන්න ඔබ වහන්සේ ළඟින් සිටමින් ඔබ වහන්සේ සමග මේ ගමන යන්න. එක් ස්වාමීනි මේ අනාගත සෙනඟ මාද බාර දෙනවා. අපට කතා කළ මැනව. नासरे यीशु क्रिस्टस වහන්සේගේ නාමයෙන්. ආමේන්. දෙන්න උන්වහන්සේ රොදා ප්‍රසන්නතාවය. ඔබ වාඩි වෙන කලින් ඔබට පුළුවන්ද අපගේ නමස්කාර කණ්ඩායම අගය කරන්න හොඳ ප්‍රසන්නතාවය දැන් මොන්නේ. ඔබ වාඩි වෙන්න. Sekmenida, Desember 31. අපි පවුලක් හැටියට යාත්‍රා කරන අවස්ථාවේදී අපි හරියටම රාය 12 අපි ඇතුල් වෙනවා අලුත් අවුරුද්දකට. අනිත් ඉතින් ආස්කු ටිකක් එහෙම අරගෙන ලෑස්තිලා හිටියා. ආපද නිසාන්ත අචින ටිකක් පත්තු කරලා අන්නත් අලුත් අවුරුද්දනේ. මම මගේ පවුලත් එක්ක ඒ අවුරුද්ද සමරන මොහොතේදී උන්වහන්සේ මගෙන් ආපු ප්‍රශ්නයක් තමයි දේමියන් මේ අවුරුද්දේ කුමක් අලුත් කළාද? අපි තියනවානේ මේක සිංහල අලුත් අවුරුද්ද තමයි අපි මේක වැඩියෙන්ම කියන්නේ. අලුත් අවුරුද්ද පරණ අවුරුද්ද. පරණ අවුරුද්ද අපි ඉන්නේ. ඒකට අපි තියනවා සමහර කාලයක් කියලා රාහු කාලය කියලා. මම විශ්වාස කරනවා මේ හැම කාලයක්ම දෙවියන්වහන්සේගේ 16 දා කිව්වනේ මේ මොකද්ද පිටුමාට රාහු කාලයත් නැහැ සුබ කාලයත් නැහැ අසුබ කාලයත් නැහැ දෙවියන් වහන්සේ ඉන්නවනේ හැම කාලෙම ආශිර්වාදමත් හලෙලූයා ආමේන්. ඒ නිසා අද ඔබට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඌනේ කෑගව වගේ. ඔබට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ අර දිශාව මේ දිශාව බලන්න කියලා. ඔබ දන්නවද දෙවියන් වහන්සේ හැම දිශාවෙම ඉන්නවා. උන්වහන්සේ සිටින්නේ උන්වහන්සේගේ දිශාව තුල. හලෙලූයා. හැබැයි අපිට පුළුවන් උන්වහන්සේගේ දිශාවට ඇදගැස්සෙන්න මේ අවුරුද්ද යාපත් වෙන්න. මේ අවුරුද්ද බලවත් වෙන්න. හලෙලූයා. අපිට දිශාවල් අදාළ නැහැ. අපිට අදාළ එක දෙයයි. මේ වචනේ තියෙන දිශාව. මේ වචනේ මඟ පෙන්වන දිශාව. ඒ දිශාවට අපිට යන්න පුළුවන් නම් මේ අවුරුද්ද බලවත් වූ අනාගත අවුරුද්දක් වෙන්න අපේ ජීවිතේ. ඉතින් මම කල්පනා කරපු දෙයක් තමයි මොකක්ද අලුත් වෙලා තියෙන්නේ. ඒක ඉංග්‍රීසියෙන් ලස්සන දෙනවා what's so new about the new year. මොකක්ද අලුත් වෙලා තියෙන්නේ. මේ අවුරුද්ද බලෙන් පිරුණා අවුරුද්දක්. උන්වහන්සේගේ කාර්යයෙන් පිරුණා අවුරුද්දක්. උන්වහන්සේගේ හස්තයෙන් පිරුණා අවුරුද්දක්. අපි ඉන්නේ මේ දෙවෙනි සතියේ ජනවාරි මාසේ. ඔබ දන්නවද සති දෙකකුත් ඉවරයි. සති දෙකක් ඉවරයි. මම ඊට ඉස්සරහට යන්න කලින් මම කැමති රිචඩ් අප සමග සිටිනවා කතා දේශයෙන් ගෝදා ප්‍රසන්නාදෙන් කියලා අපේ සහෝදරයා කිව්වා. ඒ වගේම අද උපන්දිනේ සමරන කෙනෙකුත් ඉන්න අප මහත්තේ ලක්ෂා සුබ උපන්දිනයක් උදේට. හැබැයි මේ හැම දෙයක්ම අපි සමරන මොහොතේ මේ හැම දෙයක්ම මුක්ති විඳින මොහොතේ දෙවියන් වහන්සේ අද ඔබෙන් අහන ප්‍රශ්නයක් තමයි කුමක්ද ඔබේ ජීවිතය අලුත් වෙලා? මම කෙනෙකුට කිව්වා මේ කාරණාව දිනුක. මම කිව්ව දෙයක් තමයි මේ අවුරුද්ද 2022 අපි දෙවියන් වහන්සේ ගැන දරන මතය වෙනස් වෙන්න ඕන. ආමේන්. අපි දෙවියන් වහන්සේ දකින්න විදිය වෙනස් වෙන්න ඕන. ඇයි දන්නවද? ඇදහිල්ල එන්නේ එලිදරව්වකින්. එලිදරව්ව නැත්තම් ඇදහිල්ලක් නැහැ. ආමේන්.
අද ඔබේ ඇදහිල්ල පදනම් වෙන්නේ ඔබ දෙවියන් වහන්සේ දකින්න විදිය මතයි. අද ඔබේ নমස්කාරය පවා පදනම් වෙන්නේ ඔබ දෙවියන් වහන්සේ දකින්න විදිය. පරණ දෙයට ස්තුති දීලා වැඩක් නැහැ. ඔබ ආලා දිනද මිනිස්සු කතා කරනවා. ඒ දවස්වල දෙවියන් වහන්සේ මාන දේවල් කරේ. ඒ දවස්වල දෙවියන් වහන්සේ කරේ ඒ කාලයට මේ දවස්වල දෙවියන් වහන්සේ කරන්න බලාපොරොත්තු වෙනවා. අපි තාමත් ඒ දවස්වල ගැන කතා කරන්නේ මේ දවස්වල කිසිම දෙයක් වෙන්නේ නැති නිසා මේ ජීවිතේ. ඔබට ඇහුණාද මම කිව්වේ? අද දවස තුල දෙවියන් වහන්සේ ක්‍රියා කරන්න ලෑස්ති. ප්‍රශ්නේ කවුද දන්නවද? ප්‍රශ්නේ මම. මගේ දැක්ම. මගේ ඇදහිල්ල. දෙවියන් වහන්සේ ගැන මන් දරන මතය. දෙවියන් වහන්සේගේ වචනය ගැන මන් දරන මතය. දෙවියන් වහන්සේ මා දකින්න විදිය. ඒකයි ප්‍රශ්නේ. එන දෙයක් නෙවෙයි. ඉතින් මේ අවුරුද්ද කොහොමද මට සුබ වෙන්නේ නැත්නම් ආශිර්වාදයක් වෙන්නේ? මම දෙවියන් වහන්සේ වාරින හඳුනගෙන නැහැ. ඊශ්‍රායල් ජනතාව නිතරම කියපු දෙයක් තමයි ඔවුන් උදෑස නැගිට්ටම ඇඩොනායි උන්වහන්සේ මාගේ ගැලුම් කරු කියලා. ආමේන්. කොට හිතන්න. ඔවුන් නැගිටින හැම අවස්ථාවෙම ඔවුන්ට ඕන වුණා කියන්න ස්වාමීන් වහන්සේ මාගේ ගැලුම් කරු කියලා. හලෙලූයා. අද ඔබ දන්නවද ඔබගේ ගැලුම් කරු මිනිස්සෙක් නෙමෙයි. දෙවියන් වහන්සේ. ඔබගේ මිදුම් කරු යේසුස් වහන්සේ. අද ඔබ අප සමග සජීව සිටිනවා නම් මම අද ඔබට කියන්න කැමති යේසුස් වහන්සේ නැතුව ජීවිතයක් නැහැ. බය වෙන්නේ නැහැ ඒ කියන්නේ. ඇයි දන්නවද? මම දන්නවා මගේ දෙවියන් වහන්සේ කවුද කියලා. අද ඔබ උන්වහන්සේගේ සෙනගැටියට ඔබ දැනගත යුතුයි දෙවියන් වහන්සේ කවුද කියලා ඔබේ ජීවිතේ. ගිය සතියේ කාලේදී තම අනාර්ග වචනයක් අප සමග බෙදාගත්තා. ඒ වචනේ තමයි ඔබ තමයි සභාව. ආමේන්. අද ඔබ විශ්වාස කරනවද ඔබයි සභාව කියලා? කී දෙනෙක් ආමේන් කියන පුළුවන්? ඇයි දන්නවද? සභාව කියන්නේ මේ විද්‍යාකර නෙමෙයි, මේ බාල නෙමෙයි, මේ පුටු නෙමෙයි. සභාව කියන්නේ ඒ පුටුව මත ඉඳගෙන ඉන්න ඔබට. එන කවුරුත් නෙමෙයි. ඇයි දන්නවද ඔබට සභාව කියන්නේ? ඔබ තුල ඉන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නිසා. ආමේන්. ඒකේ උන්වහන්සේගේ වචනේ කියන්නේ උන්වහන්සේ විස අපි ශරීරයේ තියෙන. හලෙලූයා. ඔබ සභාව වෙන්නේ මේ දේ වුණාම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබේ හිස වුණාම තමයි ඔබට පුළුවන් උන්වහන්සේගේ ශරීරය වෙන්න. ඔබට අවුලද මම කියපු දේ. ඒක පොඩ්ඩක් බැරෑරුම් සංකාල අල්ල ගන්න. ඔබට සභාව වෙන්න පුළුවන්. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය වෙන්න පුළුවන් එක් දෙයක්. උන්වහන්සේ ඔබේ හිස කරගන්න. උන්වහන්සේ ඔබගේ ප්‍රමුඛත්වය කරගන්න. උන්වහන්සේ ඔබගේ සියල්ලෙන් සියල්ල කරගන්න. ආමේන්. උන්වහන්සේ හරි දැන දෙන්න. එවිට ඔබට පුළුවන් උන්වහන්සේගේ ශරීරය. ආමේන්. හලෙලූයා. අපි සභාවක් හැටියට එනවා. උන්වහන්සේගේ සභාව හැටියට. උන්වහන්සේ විදෙව්වා වූ, ගැලෙව්වා වූ, ආශිර්වාද කළා වූ සභාව හැටියට. එහෙනම් කුමක්ද කරන්න අවශ්‍ය? අපි මේ සතියේ මගේ මාතෘකාව තමයි ඒ දේ. අපි කරන්න ඕනේ මේ දේ. මොකද්ද? දකින්න. ආමේන්. දකින්න. ඔබගේ අසල්වාසයට කතා කරලා කියන්න. තක්තුවක් දාන්න. බල්ලා කියන්න. දකින්න කියන්න. හැමෝම මගේ දිහා බලන්න. අසල්වාසයට බලන්න කියන්නේ. බල්ලා කියන්න. දකින්න. දෝක කියපු ගමන් අසල්වාසය ආනවා මේ වගේ ප්‍රශ්නයක්. සිස්ටර් බ්‍රදර් මොනවද මන් දකින්නේ? මම ඔබට එක දෙයක් කියන්න. ඔබ දකින්න දේ මත තමයි ඔබගේ විශ්වාසය ඔබ තබන්නේ. ඔබට අවුලක් මම කිව්වේ. ඔබ දකින්න දේ තමයි ඔබ විශ්වාස කරන්නේ. ආමෙන්. ඒකට මේ නඩුවකට සාක්ෂිකාරයෙක් ඕනේ. ඒ දන්නවද? ඇසින් දුටු සාක්ෂි හරි වැදගත් මොන සාක්ෂියට වඩා. ඒ දන්නවද? දැකීම කියන්නේ හරි බලවත් දෙයක්. ඊදෙනෙක්ට හalleluya කියනවා. ඔබ දැක්කේ නැත්නම් ඔබට විශ්වාස කරන්න බෑ. හැබැයි ඔබ දැක්කොත් ඔබට පුළුවන් විශ්වාස කරන්න. දැක්කොත් තමයි
ඔබ දන්නවද දකින්න දේ කට කතාවට වෙලිය බලවත්. මම යම් විදිහක් කියන්න දන්නේ නැහැ. දකින්න දේ කට කතාවකට වඩා බලවත්. යේසුස් වහන්සේ කට කතාවක්ද නැත්නම් ඇදහිල්ලද? යම් කිසි කෙනෙක් කියපු නිසාද ඔබ යේසුස් වහන්සේ වදාන්නේ නැත්නම් අද ඔබ යේසුස් වහන්සේ දකින්නද ඔබගේ විදුම් කරු ඇටියට? ඔබ දකිනවා නම් ඒ කියන්නේ ඔබගේ ඇදහිල්ල ස්ථිරයි. ආමෙන්. අපි කට කතා විශ්වාස කරන සෙනගක් නොවෙමු. අපි එලිදරව්වක් තුළ ජීවත් වෙන සෙනගක් වෙමු. ආමෙන්. අපි කෙනෙක් කිව්වා මට දෙවියන් වහන්සේ සැපෙව්වා. ඒ නිසා දෙවියන් වහන්සේ බලවත්. නෑ. ඒ කෙනාට දෙවියන් වහන්සේ සැපෙව්වේ නිසා තමයි ඒ කෙනා විශ්වාස කරන්නේ. දෙවියන් වහන්සේට පුළුවන් ඔබටත් සැපයන්න. දෙවියන් වහන්සේට පුළුවන් ඔබටත් ගලවන්න. දෙවියන් වහන්සේට පුළුවන් ඔබටත් සුවය දෙන්න. දෙවියන් වහන්සේට පුළුවන් ඔබටත් මඟ පෙන්වන්න. දෙවියන් වහන්සේට පුළුවන් උන්වහන්සේගේ හස්තය ඔබට නිදාස් කරන්න. ප්‍රශ්නේට හේතුව මේකයි. කතාවක් විශ්වාස කරනවා. නැත්නම් මම ඒ දේ අත්දකින්නවා. තීරණය ඔබ සතුයි. අපි බයිබලයේ කියනවා. ඔබ දන්නා බයිබලයක් කියන්නේ කතාව. කාගේ කතාවද? උන්වහන්සේගේ කතාව. අපි බයිබලයේ කියවලා අපි කියනවා උන්වහන්සේ මේ දේ කරා, අර දේ කරා, රතු මුද දෙයක් කරා. අපි මේ කියනත් එක නමස්කාරය දුන්නා. රතු මුද දෙයක් කරා උන්වහන්සේ මන්නා දුන්නා. අමතක කරන්න එපා. එදා මන්නා දුන්නා නම් අදත් මන්නා දෙන්න පුළුවන්. එදා ඒ රතු මුද දෙයක් කරන්න පුළුවන් නම් අදටත් පුළුවන් රතු මුද දෙයක් කරන්න. හැබැයි ප්‍රශ්නේ කියන්නේ මේකයි. අපිට ඇදෙලා තියෙන රතු මුද දෙයක්. අපි ස්වාමීන් වහන්සේ කියන දේ කරනවාද? හාස්කම සිද්ධ වෙන පිණිස. උන්වහන්සේ කියන දේ කරනවා නම් එතකොට අපිට පුළුවන් වෙනවා මේ දේ අත්දකින්න. හැබැයි මේ දකින්න කියන වචනේ හරි බලවත් වචනේ. දැන් පොඩ බලන්නේ පින්තූරේදී අපි පොඩ බලන්න. මම විශ්වාස කරනවා ඔබට පේන්නේ නැති වෙයි. හැබැයි මම පැහැදිලි කරන්න. සජීව සිටින ඔබට. දැන් ඔබ සභාවේ ඉන්නවා නම් පොඩ බලන්නේ. ඔව් මොකක් මතද හිටගෙන ඉන්නේ? කන්ද. මම මේ පින්තූරේ දැම්මේ ඕමනම. ඒ දන්නවද? අපි හැමදාම ලොකු යෝධයෙක් ලොකු කන්දක් උඩට ආවම අපි දකින්නේ කන්ද විතරයි. හැබැයි අමතක කරන්න එපා. ඔබ හිටගෙන ඉන්නේ ඊයේ දවසේ තරණය කරපු කන්ද උඩ. වෙන අකුඩියක් මාංශරයකට. ඒ තමයි මම මේ මිනිස්සු ඉන්නේ ස්කන්ධක් උඩ. ඇයි දන්නවද? මේ කන්ද තරණය කරන්න ඕනේ උඩ සිටගෙන ඉන්න. ප්‍රශ්නේ කියන්නේ අපි දකින්නේ නෑ නායෝනි. අපි ඊයේ දවසේ තරණය කරපු කන්ද අපි දකින්නේ අද දවසේ තියෙන කන්ද. අපි දකින්නේ ඊයේ දවසේ අපි විනාශ කරපු යෝධයා. අද අපි දකින්නේ අද දවසේ ඉඳගෙන කෑ ගන්න යෝධයා. හැබැයි දෙවියන් වහන්සේ ඔබටත් මටත් මතක් කරනවා දකින්න ඔබ තරණය කරපු දේ. ඇයි දන්නවද? ඒ තරණය කරන්න ශක්තිය දුන්නේ දෙවියන් වහන්සේ. ඔබ ඉදිරියේ ඉන්න කන්ද තරණය කරන්න ශක්තිය දෙන්නේ ඊයේ දවසේ දුන්න ශක්තිය දුන්නා දෙවියන් වහන්සේ. ආමෙන්. තෝරා ගැනීම ඔබ සතු දෙයක්. විශ්වාස කරන දේ ඔබ සතු දෙයක්. අපේ ප්‍රශ්නේ කියන්නේ අපි දකින්නේ අපේ ඉස්සරහා කියන දේ. අපි ඊයේ දවසේ තරණය කරපු කන්ද නෙමෙයි. මට කෙනෙක් කිව්වා ඊටම මම මේක නැජ්ජෝ එකේ මම ඊටම අලංකාර දෙයක් මම ඇසුවා. ඔව් කියනවා කන්දක් පල්ලෙහා ඉද්දි අපිට පේන්නේ කන්ද විශාලයි. හැබැයි අපි කන්ද තරණය කරනවා අපිට පේන්නේ උන්වහන්සේගේ ආකාරය. ඒ දන්නවද? කන්ද උඩ දර්ශනය අල්ලස්සන. කී දෙනෙක් කන්ද අල්ලලා තියෙනවද? අතුස. කන්දේ පල්ලෙහා දකින්න මොකද්ද? ගලකට අරවා මේව. දැන් කන්ද උඩ නැගලා පරිසරය පොඩ්ඩක් දැක්කොත් ඔබට පෙනේ කන්ද පල්ලෙහා පෙනිච්ච දේ නෙමෙයි. කන්ද උඩ පෙනෙන්නේ කන්ද පල්ලෙහා පෙනිච්ච දේ නෙමෙයි. ඊට වඩා විශාල දර්ශනයක්. ඒ නිසා අද දෙවියන් වහන්සේට කියන පල්ලෙහා ඉඳගෙන ඔබව අදුක්සියලු කරන්න එපා. දෙවියන් වහන්සේ ඉන්න මට්ටමට නගින්න. දෙවියන් වහන්සේ ඉන්න තැනට යන්න. එවිට ඔබට සියල්ල උන්වහන්සේගේ අලංකාරත්වය පෙනෙනවා.
දකින්න කියන්නේ අවධානයේ වචනයක්. උදාහරණයකට මම මේ නිවාඩු කාලය තුළ මම මගේ අපේ පවුලත් ගියා පොඩි වෙකේෂන් එකක්. යනකොට දැන් ඔබ දන්නවා ආභරණ පාරේ අලි නේ ආභරණ පාර කියන්නේ අලි ඉන්න පාර. දැන් අපි බාහනේ යනකොට අලියෙක් කෙනා අම්මත පැත්තේ. අලියෙක් කෙනකොට වාහනේ එළවපු කෙනා පොඩි චකිතයක් තියනවා අලි සම්බන්ධයෙන්. ඔව් ඉතාලම ඉක්මනින් ඇක්සල් එක පහළලා අයියෙන් ගියා. මම ඔබ දෙස බලලා මම උරගන්න දුන්නා. උරගක් ගන්න අලියගේ. අලියා කොච්චර විශාල වුණාද? සාලෝ මට අලියාගේ පින්තූරයක් ගන්න බැරි. ඒ දන්නවද? දකින්න නම් මම නතර වෙනවා. මම විශ්වාස කරනවා මේ අල්ලගන්න. දෙයක් දකින්න නම් මම නතර වෙනවා. ඒතන. අද ප්‍රශ්නේ තමයි දෙවියන් වහන්සේ පෙන්වන දේ අපි දකින්නේ නැත්තේ අපි දෙවියන් වහන්සේට ඉදිරියෙන් දුවන නිසා. දෙවියන් වහන්සේ කියන තැන්වල අපි නතර වෙනවා නම් එතකොට දෙවියන් වහන්සේ හරි ලේසි වෙනවා අපිට දේවල් පෙන්වන්න. හැබැයි මගේ තියෙන ප්‍රශ්නේ තමයි මම දෙවියන් වහන්සේට ඉදිරියෙන් දුවන නිසා මගේ අරමුණු වලින් මගේ සැලැස්මල් වලින් මට පෙනෙන්නේ දෙවියන් වහන්සේ මට පෙන්වන කරන දේ. ඒ නිසා තමයි සමහරක් වෙලාවට අපි හැම අවුරුද්දක් තැනකට ඇවිල්ලා කොටු වුණාම අපි කල්පනා කරන්නේ දෙවියන් වහන්සේ කොහොමද ඉන්නේ. දෙවියන් වහන්සේ ඉතියා අපි නතර වුණේ. අපිට පැහැදිලි මම කියන දේ. අද මොකද්ද දෙවියන් වහන්සේ අපිට කියන්නේ? හරි වැදගත්. මම කාරණා කීපයක් ලිව්වා. ඊටාම ඉක්මනින් ඔබ ඉදිරියට තබන්නවා. ඔබ දකින දේ ඔබ පොළඹවන්න. කී දෙනෙක් විශ්වාස කරනවද? ඔබ දකින දේ ඔබ පොළඹවනවා. මීරි අමීරි සුභ අසුභවාදී ප්‍රසන්න අප්‍රසන්න මොකක් හරි දෙයකට ඔබ පොළඹවනවා. ඔබ දකින දේ ඔබ මිහිරි දෙයක් දැක්කම ඔබට මිහිරි අදහසක් තියෙනවා. ඔබට අමීරි අත්දැකීමක් දෙනවා. ඔබට තියෙන අමීරි ආත්මය. ඇයි ඔබ දකින දේට බලය තිබෙනවා. ඔබ පොළඹවනවා. මේක කවුරුහරි කෙනෙක් අසන්න ඕන දෙයක්. මම දැන් කිව්වේ. අද ඔබ දකින්නේ ඊළඟ දේ. අද ඔබ දකින්නේ කුමක්ද? ඔබ දකින දේ පොළඹවනවා නම් ඔබ එහෙනම් අද ඔබ දකින්නේ කුමක්ද? මම අද මේක ඉතාම ඉක්මනින් පැහැදිලි කරන්න. ගිය අවුරුද්දේ දැක්ක දේ තමයි අද ඔබට මේ ස්ථානයට ගෙනාවේ. ගිය අවුරුද්දේ දැක්කු දේ තමයි මේ අවුරුද්ද තුල ඔබ පොළඹවන්නේ. හැබැයි මම අද ඔබට කියනවා ගිය අවුරුද්දේ දැක්ක දේ දකින්න එපා. මරණ දේ පාව ගියා. සියල්ල අලුත්නේ. කාතුලින්ද ක්‍රිස්තුස් වහන්සේ තුලින්. ඒ නිසා ක්‍රිස්තුස් වහන්සේ මේ අවුරුද්දේ පෙන්වන දේ දකින්න මන්ද ඇසක් දැකලා නැහැ, කනක් අසලා නැහැ, හදවතට ඇතුල් වෙලා නැහැ. ස්වාමින් වහන්සේ උන්වහන්සේට ප්‍රේම කරන මනුෂ්‍යක තබා තිබෙන දේ. ආමේන්. ආමේන්. ඇයි? උන්වහන්සේ කියනවා මම නැරුම් දෙයක් කරන දෙවියන් වහන්සේ. ඒ දේ දකින්න. හැබැයි ඔබටත් මටත් තියෙන ප්‍රශ්නේ තමයි අපේ අත්දැකීම් නිසා විතරකට ඇවිල්ලා තියෙනවා. උන්වහන්සේව අවිශ්වාස කරලා දකින්න දේ විශ්වාස කරනවා. මම අද ඔබට එක දෙයක් කියන්නද? දාවිද් ගොලියත් විතරක් දැක්කන අද දාවිද් ගැන අපි දන්නේ නැහැ. එලීෂා සිරියාවේ අමුදාව විතරක් දැක්කන අද එලීෂා ගැන අපි කතා කරන්නේ නැහැ. ගිඩියොන් තාම දුවාව තුළ හිටියා නම් අද අපි ගිඩියොන් ගැන කතා කරන්නේ. රුත් ඒ මොයාබ් දේශයේ අත්දැරියේ නැත්නම් අදට රුත් යේසුස් වහන්සේගේ පෙළපතේ කොටසක් නෙවෙයි. ඔවුන් දෙවියන් වහන්සේ තබපු දේ දැක්කසන. ඔවුන් දෙවියන් වහන්සේ පෙන්වපු දේ විශ්වාස කරපු සෙනඟ. ඔවුන් විශ්වාස කරපු නිසා අදට ඔවුන් ගැන අපි කතා කරනවා. මගේ එකම යාඥාව තමයි ඔබ විශ්වාස කරොත් ඔබ දන්නවද? පරම්පරාවක් ඔබ ගැන කතා කරන්නේ. ඇයි?
මෙවැනි කාන්තාවක් මෙවැනි පුරුෂයෙක් සිටියා. ඔවුන් දෙවිඳුන්ව විශ්වාස කරා. දෙවියන් වහන්සේ බලවත් දේ ඔවුන් කළා. ආමේන්. එහෙනම් අද ඔබ දකින්නේ කුමක්ද? එහෙනම් ඊළඟ ප්‍රශ්නේ කුමක්ද? ඔබ දකින දේ සමග ඔබ කුමක් කරයිද? දකින දේ ඔබ කරනවා. ඔබ කුමක් දකිනවද? එහෙනම් ඔබ දකින දේ සමග ඔබ කුමක් කරයිද? ඔබ කුමක්ද කරන්නේ? දකින දේ සමග. මේ මම ඔබේ එක දෙයක් කියනවා. ඔබ දන්න දේ තව කෙනෙක් කිව්වට ඒ ගැන ආයිමත් විශ්වාස කරන්න යන්න එපා. දැන් මම දන්න දේවල් ගොඩක් මට මිනිස්සු නැවත නැවතත් මතක් කරනවා. මොකද්ද? ගෑස් නැහැ. දැන් මම ඒක දන්නේ නැද්ද? මගේ ගෙදර ගෑස් නැද්ද? මගේ ගෙදර ගෑස් සිලින්ඩරයක් තියෙනවා. නෑ. කිරිපිටි නෑ. ඩොලර් නෑ. කවදාද? මේ දන්න දේ මිනිස්සු කියන්නේ. අපිත් ඒකට දන්නද සු? අපිත් ඒකට මොනවද කියන්නේ? ඒකනේ අපේ ගෙදර ගෑස් නෑ. අපේ ගෙදර බොන්නේ මේ දවස්වල එළකිරි. මම අද උදෑසන කෙනෙක්ගේ කතා කරලා කිව්ව දෙයක් තමයි අපි තුන්වන ලෝකයේ රටක් වෙන්නේ නේ දන්නවද? අපිට තුන්වන ලෝකේ මනසක් තියෙන නිසා. අදට මේ රට තුන්වන ලෝකේ රටක් වෙන්නේ මේ රටේ ඉන්න මිනිස්සුන්ට නැවුම් මනසක් නැති නිසා මේ රට ගැන. ඇවුනද මම මේ කියපු දේ? මේ රට ගැන ඔබට සුබවාදී චින්තනයක් තිබෙනවා නම් මේ රට වෙනස් වෙනවා. මේ රටේ ඉන්න මීඩියා ගැන සුබවාදී චින්තනයක් තියෙනවා මේ රට ගැන මිනිස්සු වෙනස් වෙනවා. හැමදාම කතා කරන්නේ මෙච්චරක් නෑ. මේක නෑ අරක නෑ මේ අරුද්දේ අර අරුද්දේ. එතකොට මිනිස්සු විශ්වාස කරන්නේ අරුද්ද විතරයි. ප්‍රශ්නෙට උත්තරේ නෙමෙයි. අද ඔබ කිතුණුවෙක් නම් ඔබ ප්‍රශ්නෙට විසඳුම ඔබ ළඟ තිබෙනවා. ආමේන්. ඔබ ඒ දේ දකින්න අවශ්‍යයි. ඔබ ඒ දේ විශ්වාස කරන්න ඕනේ. ඔබ ඒ දේ ප්‍රකාශ කරොත් ඔබ විසඳුම වෙන්නේ නැහැ. ඔබ ඉන්න තැන. මම ඔබට එක දෙයක් කියන්නද? මොන අර්ථකාරී තත්ත්වයක් තිබුණාද 2021 ඔබ කෑවේ නැද්ද? 2020 වැඩි 2021 මම කෑවා. ආමේන්. ඔබ කෑවා. ඇයි දන්නවද? මම දකින්නකොට ජීව දෙනෙක් ටිකක් මාත් වෙලා. ඒ කියන්නේ 2020 වැඩි 2021 කාලා තියෙනවා. මගේ බජට් එක තෝරාපත් කරන්නේ රජයක් නෙමෙයි. මගේ බජට් එක තෝරාපත් කරන්නේ ස්වර්ගයයි. ආමේන්. වෙන කවුරුත් නෙමෙයි. මේ දේ නිසා මම ස්වර්ගයේ කියන දේ, මම ස්වර්ගයේ මට තබා තිබෙන දේ මම දකින්න ඕනේ. මම මේ දේ සමග දෙයක් කරන්න අවශ්‍යයි. හාලෙලූයා. අපි බැලලා ගමු අපේ මුන්වහන්සේගේ වචනේ පිළිපි 2:4. හරි බලන්න. පිළිපි 2:4 කියනවා නුඹලා එක්කෙනා තම තමාගේම කාරණා නොව අනුන්ගේ කාරණා බලාපල්ලා. හරි වැදගත්. කාටද මේ කියන්නේ? පිළිපි සභාවට කවුද කියන්නේ? පාවුල් කියන්නේ. තමන් ගැන විතරක් බලන්න එපා. තමන්ගේ අඩුපාඩු විතරක් බලන්න එපා. තමන්ගේ අවස්ථාව විතරක් බලන්න එපා. අන් මනුෂ්‍යයන් ගැන හිතන්න. එතන තිබුණ අරුමුද? එතන තිබ්බ ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නෙට පාවුල් තුමා කියනවා ඔබයි විසඳුම කියලා. අද මම කියන උන්වහන්සේගේ වචනේ තුල අද අපිට ප්‍රශ්නයක් කියනවා නෑ නෙමෙයි. අරුමුදයක් තිබෙනා නෑ නෙමෙයි මේ රටේ. හැබැයි මම එක දෙයක් කියන්නද? ඔබ තුල ඉන්න ක්‍රිස්තුස් වහන්සේ තුල අද ඔබට විසඳුම තියෙනවා. සමාදානය තිබෙනවා. ප්‍රීතිය තිබෙනවා. ගැලවීම තිබෙනවා. නොමිලේ අමුණ දේ නොමිලේ දීපල්ලා කවුද කිව්වේ? යේසුස් වහන්සේ. හලෙලූයා. එහෙනම් ඔබ මොකද්ද කරන්නේ? මං වගේ මම එනවා සභාවට නමස්කාර කරනවා දේශනාවක් කරනවා ආමේන් කියනවා ආයෙමත් යන්නේ අරුමුදයකට මේක නතර වෙන්න ඕනේ සෙනෙවන්ත දෙවියන් වහන්සේගේ සෙනඟට මම මේ කතා කරන්නේ ආමේන් අද ඔබ කාගේවත් සෙනඟක් නෙමෙයි ඔබ දෙවියන් වහන්සේගේ සෙනඟ ඒ නිසා ඔබ තේරුම් ගන්න ඕනේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබගේ හිස නම් ඔබ යේසුස් වහන්සේගේ ශරීරය නම් ඔබ තමයි විසුදුම මේ රටට මේ සමාජයට ඊළඟ පරම්පරාවට වෙන කවුරුත් නෙවෙයි ඔබ දකින්නේ කුමක්ද ඔබේ දැක්ම වෙනස් කරන්න වෙනවා
ඒ දන්නවද? ඔබ දකින දේ ඔබ විශ්වාස කරන්න. පළවෙනි කාරණා ඉතාම ඉක්මනින් ලියා ගන්න. ඔබගේ සීමාවන් නොව දෙවියන් වහන්සේගේ කැඳවීම දකින්න. ආමෙන්. අපි අද කැමති අපේ සීමාවන් ගැන කතා කරමු. මට මේක නෑ අරක නෑ. මම කොටයි. මම සුදු වැඩි. මම කළු වැඩි. මගේ නාය ඇදේ. මට එක ඇඟිල්ලක් නෑ. නිදාස්න කාරණා මිනිස්සු දෙන්නා. මට අද කතා කරන්න බෑ. මම නූග. ඔබේ නූගත්කම තීරණය කරන්නේ ඔබ නෙමෙයි. ඒ දන්නවද? සබෝ මනුෂ්‍යයන් ඔවුන්ගේ නූගත්කම ඕන් තීරණය කරනවා. නූගත්කම කියන්නේ ඉගෙන ගන්න නැහැ කියන එක නෙමෙයි. නූගත්කම කියන්නේ ඊටම සරල වචනයක්. මම දෙයක් ගැන දන්නේ නැත්නම් ඒ දේ ගැන මම නූගත්. මම මෝඩෙක් නෙමෙයි. දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ මෝඩය නෙමෙයි. දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ නූගත් මිනිස්සු නෑ. දෙවියන් වහන්සේව දන්න මිනිස්සයා නූගත් මිනිස්සෙක් නෙවෙයි. ඒ මිනිස්සයා හැත්ත දේ සත්‍ය දේ දන්න මිනිස්සෙක්. ඒ නිසා ඔබට පට්ටමක් දාගන්න එපා. ඔබව අනුතක්සේරු කරන්න එපා. ඔබගේ සීමාව දකින්න එපා. මම නැවතත් කියන්න රුත් මොහොත් දේශයෙන් ආවේ. මොහොත් පරිය. ඒ කියන්නේ කිසිම සම්බන්ධකමක් නැහැ යේසුස් වහන්සේගේ පෙළපතට. පටහැනි සම්බන්ධ වෙන්න ඇයි? ඒ පරම්පරාව බියුනේ පාපයෙන් බියුණු පරම්පරාවක් ජාතියක්. ඒ කාන්තාවක් නිසා. ඒ තෝරා ගැනීමක් නිසා. ඒ ඇදහිල්ලක් නිසා ඇයට පුළුවන් වුණා ගැලවීමේ මාර්ගයේ පෙළපතට ඇතුල් වෙන්න. අද ඔබ ආපු තැන නෙමෙයි වැදගත් දෙවියන් වහන්සේට. දෙවියන් වහන්සේට වැදගත් ඔබව අරගෙන යන තැන. අපි හැමදෙස්සම කතා කරන්නේ. ඔය මිනිසුන් හරි කැමති කතා කරන්නේ. මෙයා මෙතනින් ආවේ, අතනින් ආවේ. දෙවියන් වහන්සේ ඔබ ගැන සුබවාදේ හිතනවා නම් අනුන් ගැන වද වෙන්න එපා. ඇයි දන්නවද? දෙවියන් වහන්සේ ඔබව තැනකට හරවගෙන උන්වහන්සේ සූදානම්. ඒ දේ නිසා ඔබගේ සීමාව දකින්න එපා. දෙවියන් වහන්සේ කැඳවි. ඔබ දන්නවද? ඔබ පත් කරලා අමාරයි. ඔබ ආලේප කරලා අමාරයි. ඒ දේ නිසා දෙවියන් වහන්සේ විශ්වාස කරන දෙවෙනි කාරණා ලියාගන්න. හරි වැදගත්. දෙවියන් වහන්සේගේ මේ දවස් දෙවියන් වහන්සේ උගන්වන දේ උන්වහන්සේ වචනේ ලියාගන්න හරි වැදගත්. ඔබගේ අවශ්‍යතාවය නොව දෙවියන් වහන්සේගේ හදවත දකින්න. මට මතක් වෙන්නේ ජෝනා. දැන් මම නැවතත් කියන්නම් මේක අර අපි සිංහල අපි නිකන් කියනවා භාෂාවේ ඥාන තමයි ජෝනා කියන්නේ. නේද? හැබැයි ජෝනා කියලා හිටිය මිනිස්සෙක් බයිබලේ. ඔහුගේ නමින් පොතකුත් තිබෙනවා. ඔහුගේ ජීවිත කතාව. දෙවියන් වහන්සේ කැඳවීම ඔහුගේ ජීවිතේ. ඔහුට අවශ්‍ය වුණේ නිනිවෙන් පරිගන්න. හැබැයි දෙවියන් වහන්සේගේ හදවත උනේ නිනිවේ ගලවන්න. ඔබට ඇහුණාද මම කිව්වේ? ඔහුගේ අවශ්‍යතාවය උනේ දෙවියන් වහන්සේලා නිනිවේ විනාශ කරන්න. හැබැයි දෙවියන් වහන්සේගේ හදවත උනේ නිනිවේ ගලවන්න. ඔබේ අවශ්‍යතාවය දකින්න එපා. දෙවියන් වහන්සේගේ හදවත දකින්න. දැන් කී දෙනෙක් අවශ්‍යතාවයක් තිබෙනවද? මම කොහොමද? අපරසේ උච්චර යාපත් සභාවක්. වැඩි කාටවත් අවශ්‍යතාවයක් නැහැ. අතුස්සන අවස්ථාවක් තියෙනවා. දැන් තමයි කට්ටිය නැගිටින්නේ. ආමෙන්. අපි දෙවියන් වහන්සේත් එක්ක තරහා වෙනවා. අපේ යාඥාවට පිළිතුරු හම්බුනේ නැතුණා. අපි ප්‍රශ්න කරනවා. හැබැයි මම ඔබට එක දෙයක් කියන්නම්. ඔබගේ අවශ්‍යතාවය දෙවියන් වහන්සේගේ හදවතයි. ඒ දන්නා දෙවියන් වහන්සේගේ හදවත තියෙන්නේ ඔබගේ අවශ්‍යතාව ඉෂ්ට කරන්න. හැබැයි ප්‍රශ්නේ හේතුව තමයි ඒ අවශ්‍යතාවයේ දේව සැලැස්මට එකඟද? ඔබට යවන්න මම කිව්වේ. ඒ අවශ්‍යතාවය දේව සැලැස්මට එකඟද? එකඟ නැති අවශ්‍යතාවයන් දෙවියන් වහන්සේ ඉෂ්ට කරන්නේ නැහැ. ඒක ඇත්ත. මගේ ජීවිතේ මම දැකලා තියෙනවා. මම කොච්චර ඉල්ලුවත් මම
දෙමාපියෙක් හැටියට මම දන්න අපේ ළමයි මොන දේ කිව්වත් වැරද්ද දෙයක් කියනවා අපි දෙන්නේ නැහනේ. අඬයි. පෙරලේ. මමත් එහෙමයි ස්වාමීන් වහන්සේ දුන්නේ නැත්නම් මමත් අතන මමත් පෙරලෙනවා. තනින් ඉන්නවා. හැබැයි උන්වහන්සේගේ හදවත නෙමෙයි නේද? උන්වහන්සේ කරන්නේ කෙනෙක් කිව්ව ලස්සන අපුරු දෙයක්. දෙවියන් වහන්සේ නියඬව ඉන්නවා නම් ඔබේ යාඥාවට එයාත් පිළිතුරක්. ඔබට හවුනා නම් කිව්වද? දෙවියන් වහන්සේ නියඬව ඉන්නවා නම් ඔබේ යාඥාවට එයාත් පිළිතුරක්. ඒ නිසා පිළිතුර දකින්න හදවත දැනගන්න උන්වහන්සේට තියෙන විශාල හදවතක්. මාගේ සහෝදරයා සහෝදරිය උන්වහන්සේගේ හදවත කොච්චර විශාලද කිව්වොත් උන්වහන්සේගේ ජාතික පුත්‍රයා දෙන තරම් හදවත විශාලයි. අදේ හදවත සභාවට තිබෙනවා. සභාව පැත්තකින් අදේ හදවත මත තිබෙනවා. ඇයි මම දකින්නේ මගේ අවශ්‍යතාවය. මගේ ප්‍රශ්න මගේ සුවය. හැබැයි මම දකින්නේ නෑ උන්වහන්සේගේ හදවත. ඊළඟාම ඉතාම ඉක්මනින් ඔබගේ ප්‍රශ්නය නොව දෙවියන් වහන්සේගේ පිළිතුර දකින්න. කීදෙනේ නාමයෙන් කියනවා. දාවිද් දැක්කේ ප්‍රශ්නයක්. හැබැයි දාවිද් විශ්වාස කරේ පිළිතුර. අද ඔබ දකින්නේ කොහොමද? මම මෙවැනි දෙයක් කිව්වා. මේක හොඳට අහගෙන ඉන්න. ඔබගේ ප්‍රශ්නෙට පිළිතුර නම් අන් මනුෂ්‍යයන්ගේ ප්‍රශ්නවලට ඔබ දෙවියන් වහන්සේගේ පිළිතුර දීමයි. එවනද මං කිව්වේ? මම මේක නෝට් එකේ නේ. තිරේ නේ. හොඳට අහගෙන ඉන්න. ඔබගේ ප්‍රශ්නෙට පිළිතුර නම් අන් මනුෂ්‍යයන්ගේ ප්‍රශ්නවලට ඔබ දෙවියන් වහන්සේගේ පිළිතුරු දීමයි. මම කරන එක දෙයක් තමයි සම්බෝලි. මේ අවුරුද්ද මම හිතාගෙන දෙයක් නැහැ. මගේ ප්‍රශ්නේ ගැන මම හිතන්නේ නැහැ. ඒ ප්‍රශ්නේ තියෙද්දි මම වෙන කෙනෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරක් වෙනවා. එවිට මගේ ප්‍රශ්නය ඉබේම විසඳෙනවා. ඇයි? දෙවියන් වහන්සේ මගේ හදවත දන්න නිසා. ආමේන්. අද හැමෝටම ප්‍රශ්න තිබෙනවා. ප්‍රශ්න නැති මිනිස්සෙක් නැහැ. හැබැයි මම එක් දෙයක් කියන්නද? ඔබේ ප්‍රශ්නය ප්‍රශ්නයක් නොවේ. ඔබේ ප්‍රශ්නය ඇවිල්ලා ඔබේ කතාවයි. තව කෙනෙකුට පිළිතුරක් දෙන්න. ඒ නිසා අද ප්‍රශ්නේ දකින්න එපා. උන්වහන්සේගේ පිළිතුරු දකින්න. අද උන්වහන්සේගේ පිළිතුරු උන්වහන්සේගේ පිළිතුරු තමයි ඔබේ ජීවිතේ. උන්වහන්සේගේ හස්තය. උන්වහන්සේගේ මඟ පෙන්වීම. උන්වහන්සේගේ අභිමුඛය. ඔන්න පිළිතුර. දල මැදින් ගියා, ගිනි මැදින් ගියා අපේ දෙවිඳුන් අප සමගයි. ආමේන්. කවුද? ඇයි? උන්වහන්සේ මගේ මිදුම් කරු නිසා. ඔන්න පිළිතුර. හැබැයි ඒ බයිබල් පොතේ කවදාවත් කිව්වේ නැහැනේ මම ජල මැදින් යන්නේ නැහැ කියලා. කියලා තියෙනවා. මම ජල මැදින් යන්න යනවා. මම ගිනි මැදින් යන්න යනවා. ඔබට දැනේ ජලය. ඔබට දැනේ ඒ ජල ධාරාවේ විශාලත්වය. ඔබට දැනේ ඒ ගින්නේ තියෙන රසය දැනේ. හැබැයි පිච්චෙන්නේ නැහැ. මැරෙන්නේ නැහැ. ඇයි දන්නවද? දෙවියන් වහන්සේ අප සමග නිසා. මම අද ඔබව දිරිගන්නවා. උන්වහන්සේගේ වචනේ ඔබට ප්‍රශ්නයක් තියෙනවද? ඔව්. ඔබට ප්‍රශ්නේ දැනේ. හැබැයි පිළිතුර දෙස ඔබගේ අවධානය යොමු කරන්න. මන්ද එවිට උන්වහන්සේ ඔබව ගලවන්න යනවා. ආමේන්. දෙන්න උන්වහන්සේට අප්‍රියක්. හලෙලූයා. ආමේන්. ඊළඟ කාරණාව. හරි වැදගත්. ඔබගේ මට්ටම නොව දෙවියන් වහන්සේගේ තත්වය දකින්න. අපිට කාරණා දෙකක් වෙන්න පුළුවන්. නන්නද ඔබ? කාරණා දෙකක්. එක්ක මට පුළුවන් අර කලුකුම් වගේ කොල ගාලා බිම් බලාගෙන පණුව කන්න. නැත්නම් මට පුළුවන් රාජාදියෙක් වගේ පියාසලලා දෙවියන් වහන්සේගේ විශ්මිත ක්‍රියාව සහ හාස්කම දකින්න. අද මට්ටම තෝරගන්නේ ඔබ. ඔබ දන්නවද මම මේ වගේ දෙයක් කිව්වා. ඔබගේ මට්ටමට පුළුවන් ඔබට පට්ටමක් දෙන්න. ඔබ දන්නවද මම කිව්වද? ඔබගේ මට්ටමට පුළුවන් ඔබට පට්ටමක් දෙන්න. මම කලින් කිව්වේ නූගත් අදුටක් සියලු ඔබ හිතන කෙනෙක් මම වැදගත් නැහැ. මට කවුරුත් ආදරේ නැහැ. අයියෝ ඒකනම් මට කියාගෙන ඉන්න එපා. ඔබට දෙවියන් වහන්සේ ආදරේ නම් අනුන්ගේ ආදරයක් ඕනේ නැහැ. ඒක හොඳටම හැදි. මට කාත් කවුරුත් නැහැ. මම තනියෙන් ඇතුළේ කෙනෙක් ඒ නිසා මම තනියෙන් මැරෙන කෙනෙක්. මොනවගේ කතාවක් අප්පයි.
ඉතින් ඇත්තනේ. කලින් මම මැරෙන්නේ. දැන් මම මැරුණා නම් සාලම යනවා මම මැරෙන්නේ. අපෝ නෑ. කවුරුත් කැමති නෑ තව කෙනෙක් එක්ක මැරෙන්නේ. ඒ වගේ ඇති කට්ටිය. ලෝකාන්තයෙන් වෙනකක් ඇති. හැබැයි ඉතින් අපි ඒ වගේ නෑ. ඒ නිසා ඔබගේ මට්ටම ගැන හිතන්න. මොනවාද කියන්නේ උන්වහන්සේගේ වචනේ යසාය පොතේ. ස්වාමීන් වහන්සේ කෙරේ බලා සිටින්නම් ඔවුන්ගේ සවිය අලුත් කරගන්නේ. ඔවුන් රාජාලිමෙන් යබා නගින්නෝය. ආමේන්. හalleluya. කවුරු වගේද? රාජාලිමෙන්. කවුරු දැස අවධානය යොමු කරන විටද? ස්වාමීන් වහන්සේ කෙරේ. මනුෂ්‍යයා කරේ නෙමෙයි. තව කෙනෙක් නිසා නෙමෙයි. ස්වාමීන් වහන්සේ කෙරේ බලා සිටින්නම් ඔවුන්ගේ සවිය අලුත් කරගන්නේ. රාජාලිමෙන් යබා. ආමේන්. අද මෙතන ඉඳගෙන මේ වගේ තැනක ඉන්න දෙවියන් වහන්සේ කෙනෙක්ව තේරුම් ගන්න හදන්න එපා. උන්වහන්සේගේ මට්ටමට ඇවිත් උන්වහන්සේ පෙන්වන දේ දකින්න. අපේ මට්ටමේ ඉඳගෙන මනුෂ්‍යයන්ට පුළුවන් අපේ මට්ටම වලට දාන්න. ඉඩ දෙන්න එපා වචන වලට. ඒ දන්නවද? ඔය වචන වලට ඉඩ දුන්නොත් වචන වලට බලය දෙනවා ඔබ මට්ටම වලට ගෙනියන්න. හැබැයි ඉඩ දෙන්න මේ වචනෙට උන්වහන්සේගේ මට්ටමට ඔබව කැඳවන්න. එවිට ඔබට පුළුවන් වෙනවා බලවත් දෙයක් දකින්න. worship team, thank you. අන්තිම කාරණා. ඔබගේ අරමුණ නොව දෙවියන් වහන්සේගේ පරමාර්ථය දකින්න. ඔබගේ අරමුණ නොව දෙවියන් වහන්සේගේ පරමාර්ථය දකින්න. දැන් පොඩ්ඩකට මගේ දෙස බලන්න. මම දන්න worship team එක ලස්සනක් තියෙනවා. මමත් ලස්සනයි. අපිට ගෝ අරමුණු තියෙනවා. කී දෙනෙක් අරමුණු තියෙනවා මේ අවුරුද්ද? ආමේන්. අපිට ගෝ අරමුණු තියෙනවා. හැබැයි අපිට පුළුවන් මේ අරමුණ දෙවියන් වහන්සේගේ පරමාර්ථයට සම්බන්ධ කරගන්න. ආමේන්. මේ අවුරුද්ද ඔබ වෑන් එකක් ඉල්ලනවා. මම පොඩි දෙයක් කියන්නම්. ඔබ වෑන් එකක් ඉල්ලනවා මේ අවුරුද්ද. වෑන් එක ඉල්ලන්න ඔබට යන්න කරන්න නෙමෙයි. සභාව කෙනෙකුට ලිස්ට් එකක් ගන්න. සභාව කෙනෙකුට බස්සක්. මේ අවුරුද්දේ ඔබ ඉඳනවා නම් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය. ඒ ආශිර්වාදය දෙනකොට දෙවියන් වහන්සේට හදවත තියෙනවා. තව කෙනෙක්ට ඔබ දෙයි කියලා. මේ අවුරුද්දේ ඔබට නිවසක් අවශ්‍ය නැහැ. දෙවියන් වහන්සේ නිවස දෙයි. හැබැයි නිවස උන්වහන්සේගේ පරමාර්ථය විරුද්ධ කරනවා. ඒ නිවස විරුද්ධ කරන්න කැඩුණු බිඳුණු මනුෂ්‍යයන්ට ඇවිත් සුවේ ලබන පිණිස. අද ඔබේ ජීවිතයේ උන්වහන්සේගේ මඟ පෙන්වීම අවශ්‍ය නැහැ. උන්වහන්සේ කියන ස්වාමීනි මේ ජීවිතය රැගෙන ඔබ වහන්සේගේ කාර්ය කරන්න මඟ පෙන්වන්න. මයික යාත්‍රාවක් කරා තමයි. ඒ යාත්‍රාව තමයි මේ දෙන්නේ. නම උදෑසන මම මේ යාත්‍රාව කරා. මේ අවුරුද්ද මම තීරණය කළා මේ යාත්‍රාව කරන්න. දිනපතා. මම නැගිට ගමන් උන්වහන්සේ කියන දේ තමයි ස්වාමීනි ඔබගේ මනස වෙන්න. ඔබගේ ඇස් වන්න. ඔබගේ කටහඬ වන්න. ඔබගේ දෑත් වන්න. ඔබගේ දෙපා වන්න. ඔබගේ හදවත වන්න. මට ඉගෙනුම් දෙනවා. ඒ දන්නවද? මට පුළුවන් නම් යේසුස් වහන්සේගේ දෑත් වෙන්න. මට පුළුවන් මිනිස්සෙක් සුව කරන්න. මට පුළුවන් නම් යේසුස් වහන්සේගේ හදවත වෙන්න. මට පුළුවන් ප්‍රේමය අත්දැකපු නැති මිනිස්සෙකුට දෙවියන් වහන්සේගේ ප්‍රේමය දක්වන්න. මට පුළුවන් නම් උන්වහන්සේගේ ඇස් වෙන්න. මට පුළුවන් උන්වහන්සේ දකින්න දේ දකින්න. මට පුළුවන් නම් උන්වහන්සේගේ දෙපා වෙන්න. මට පුළුවන් උන්වහන්සේ වගේ සුභාරංචිය ගෙන යන්න. මම උන්වහන්සේගේ වචනේ කියනවා සුභාරංචිය ගෙන යන පාද අලංකාරයි. අද ඔබේ අරමුණ කුමක්ද? ඔබේ අරමුණ දෙවියන් වහන්සේගේ පරමාර්ථය කරගන්න. මේක උන්වහන්සේගේ වචනේ. මේක උන්වහන්සේගේ හදවත. හැබැයි ඒ හදවත මේ වචනේ මම අද ඔබ ඉදිරියෙන් දැම්මා. මන්ද මේ වචනේ මගේ ජීවිතය වෙනස් කරමින් යනවා. අද අපිට පුළුවන් උන්වහන්සේ කියන්න ස්වාමීනි මම උන්වහන්සේට කැප වෙනවා. ඇයි? මම ප්‍රශ්නයක් නොව මම තමයි විසඳුම.
මම විසුමක් ගේන මිනිස්සෙක්. මම පරිවර්තනයක් ගේන මිනිස්සෙක්. මම තව කෙනෙක්ට ආශිර්වාදයක් වෙන මිනිස්සෙක්. ආමේන්. මම තව කෙනෙකුට ගැළවීම දෙන මිනිස්සෙක් වෙන්න යන ඔබ වහන්සේ. මට උදව් කරන්න. තව මිනිස්සෙක්ට ආශිර්වාදයක් වෙන්න. මේ මන්ද උන්වහන්සේ වෙනවන දේ දකින්න සෙනඟ. ඔබේ දේ කියනවා. මනවදක් කියන්නේ අඩුපාඩු නැති මිනිස්සෙක් නෑ. අපි හැමෝටම අඩුපාඩු තියෙනවා. ඒකයි මම රූත් ගැන කතා කරන්නේ. ඒකයි මම ගිඩියෝන් ගැන කතා කරන්නේ. ඒක තමයි මම දාවි ගැන කතා කරන්නේ. ඒ නිසා තමයි මම බොහෝ මිනිස්සුන් ගැන ඒ නිසා තමයි මම ගැන කතා කරන්නේ. ඇයි? මට අඩුපාඩු තියෙනවා. මම සර්ව සම්පූර්ණ නැහැ. නමුත් මම එක් දෙයක් ගන්නවා. මම විශ්වාස කරන උන්වහන්සේ. උන්වහන්සේ හාස්කම මගේ ජීවිතේ කරනවා. ඔබේ දේ විශ්වාස කරනවා නම් ඔබ ඉන්න තැන නැගිටින්න. ඉන්න තැන නැගිටින්න ඔබගේ දැන් විශ්වාස. දැන් විශ්වාස කරන ස්වාමීනි මම විශ්වාස කරනවා. ස්වාමීනි මම විශ්වාස කරනවා. මම විශ්වාස කරනවා ස්වාමීනි. නම් ඔබත් මේ මම වහන්සේ විශ්වාස කියන්න ඔබගේ සීමාව උන්වහන්සේට බාර දෙන්න. සීමාව දකින්න එපා, කැදවීම දකින්න. ඔබේ අවශ්‍යතාවය දකින්න එපා, උන්වහන්සේගේ හදවත දකින්න. අද ඔබේ ප්‍රශ්නේ දකින්න එපා, උන්වහන්සේ ඔබට පිළිතුරක් ලබා දෙනවා. ඒ පිළිතුර දකින්න. අද ඔබේ මන්ත්‍රණ දකින්න එපා, උන්වහන්සේගේ සත්‍යය දකින්න. උන්වහන්සේලා බලවත් තත්ත්වයක් කියන දෙවි කෙනෙක්. ඒ වගේම අද ඔබගේ අරමුණ නෙවෙයි, උන්වහන්සේගේ පරමාර්ථය දකින්න. ඔබේ ජීවිතය තුළ. හලෙලූයා, හලෙලූයා. හලෙලූයා. මේ ගීතිකාව ගායනා කරන මොහොතේදී මේ ගීතිකාව ඔබගේ කැපවීමේ යාඥාව කරනවා. උන්වහන්සේ එවිට උන්වහන්සේ ඔබව බලගන්නට යනවා. තව කෙනෙකුට ආශිර්වාද කරනවා. හලෙලූයා. Love it.
ඔවුන්ගේ ජීවිත දන්න ඔබ වහන්සේ මගේ තත්ත්වය සහ මගේ ජීවිත දන්න නිසා ස්වාමිනී මා යාඥා කරනවා ස්වාමිනී මේ මනුෂ්‍යයන් පරිවර්තනයකට ගෙන යන්න ඔබ වහන්සේගේ කැඳවීම පරමාර්ථය ස්වාමිනී ඔබ වහන්සේ දකින්න දේ දකින්න ස්වාමිනී ඔබ වහන්සේගේ හදවත තුළ ජීවත් වෙන්න ඔබ වහන්සේගේ පිළිතුර තව කෙනෙක්ට වෙන්න ඔවුන්ට උදව් කළ වෙනවා දැන් ස්වාමිනී ඔබගේ හැම සීමාවක් ඔබ වහන්සේ මේ මොහොතේ ඔබ වහන්සේ වෙනස් කරනවා ඔබ වහන්සේවත් කරනවා මන්ද සීමාවක් ගන්න නැති දෙවි කෙනෙකුටයි අපි නමස්කාර කරන්නේ දැන් ස්වාමිනී ඒ සියල්ල ඔබ වහන්සේගේ හස්ත බාර අමා ඔබ කැප කරන ඔබ වහන්සේගේ බලවත් අනාගත පරමාර්ථය සහ හස්ත සේවය කරන්න මඟ පෙන්වන්න ශක්තිමත් කරන්න ඒ සියල්ල ඔබ වහන්සේට බාර කරන්නේ නාසරේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අතිශුද්ධ වූ බලවත් වූ නාමයෙන් අපි දෙමුද වහන්සේට ආමේන් කියමු වහන්සේ ආමේන් කියලා ආමේන් දෙතුන් වහන්සේට අප්‍රසන්නය සජීවී එකමුතුනාට බොහොම ස්තුතියි මා විශ්වාස කරන දේ වහන්සේ බලවත් වූ දේ අනාගතයේ ඔබේ ජීවිතේ කරන්න ඇස්ස සිටිනවා. ලබන ඉරුදින ඔබ මුණ ගැසෙන්න. ඔබේ ආලින්දෙට එන්න බලාපොරොත්තු වෙන්න.